නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සැදැහැවත් පින්වතුනේ, ජීවිතය ගත කරනකොට අපි නොයෙක් දේවල් ජීවත් වීම වෙනුවෙන් කරනවා. අපි ඉගෙන ගන්නවා, අපි රස්සාවල් කරනවා, අපි නොයෙක් සම්බන්ධතා හදා ගන්නවා, නොයෙක් කටයුතු ජීවත් වෙද්දී එක එක දේවල් කරනවා. ජීවත් වෙද්දී කරන දේවල් අතරට එකතු කරගන්න සත්පුරුෂයන්ගේ කල්යාණ මිත්‍රයන්ගේ අවවාද පුරුදු කිරීම. සත්පුරුෂ කල්යාණ මිත්‍ර උත්තමයෝ කියා දෙන අවවාද චුට්ටක් හරි පුරුදු කරන්න පටන් ගන්න. ජීවත් වෙද්දී මේ ගත වෙන ජීවිතේ අන්න එහෙම පුරුද්දක් පොඩ්ඩ හරි කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ අපිට කියලා දෙනවා. දන් දෙන්න. අපි කරන දේවල් අතර එකතු කරගන්න ඕන දානේ පූජා කිරීම චුට්ට හරි. ඊළඟට සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ අපිට කියලා දෙනවා සිල් රකින්න. අපි සීලය පුරුදු කිරීම ජීවත් වෙද්දී චුට්ටක් හරි කරන්න පටන් ගන්න ඕන. ඊළඟට කියලා දෙනවා වැඩිහිටියන්ට ගරු කරන්න. වැඩිහිටියන්ට ගරු කිරීම අපි ටිකක් හරි පුරුද්දක් විදිහට පටන් ගන්න ඕන. මෛත්‍රී වඩන්න අපි චුට්ටක් හරි පටන් ගන්න ඕන. අනුන්ගේ දුකේදී කරුණාවන්ත හිතකින් උදව් කරන්නට අපි චුට්ටක් හරි පටන් ගන්න ඕන. හේතුව පින්වතුනේ, අපි මේ පුරුදු කරන්න පටන් ගන්න හොඳ දේ හොඳ දෙයක් විදිහටම අපට සංසාරේ උදව් කරනවා. අපි එත කරගන්න හොඳ පුරුදු අපට සාංසාරික පුරුද්දක් විදිහට පස්සෙන් එනවා. අපිට වැරදිලාවත් මේ ජීවිතේ ජීවත් වෙන අතරේ යන් නරක නොහොබිනා පුරුදු ඇති වුණොත් එහෙම, ඒ නොහොබිනා පුරුදු හදාගත්තේ නැත්තම් ඒ පුරුද්ද පින්වතුනේ සංසාරයෙන් සංසාරයට නොහොබිනා පුරුද්දක් විදිහට පස්සෙන් එනවා. ඉතින් සසර ගමනට නොහොබිනා පුරුද්දක් එකතු කරගන්නවට වඩා කොච්චර වටිනවාද මේ ටික කාලෙකින් අවසන් වෙන මනුස්ස ජීවිතේ අපි හොඳ පුරුදු ටිකක් හදාගෙන තිබ්බනම්. ඒ නිසා අද මේ ලස්සන ධර්මය හොඳ පුරුද්දක් සංසාර ගමනේ අපට කොච්චර ආශිර්වාදයක් බවට පත් වෙනවාද කියන එක තේරුම් ගැනීමටයි අද මේ දේශනාවට දායකත්ව දරනු ලබන්නේ. උතුම් අරමුණක් මූලික කරගෙන ඕස්ට්‍රේලියාවේ වෙසෙන පින්වත් වෛද්‍ය වින්ද්‍යා යටවර මහත්මියගේ උපන්දිනය නිමිති කරගෙනයි අද ධර්මදානය සිදු කරන්නේ. පින්වත් වින්ද්‍යා යටවර මහත්මියගේ උපන්දිනයට සෙත් පතමින් විශේෂඥ වෛද්‍ය උදායි කණ්ඩලම මහත්මයා විසිනුයි. එතුමා බලාපොරොත්තු වෙනවා උපන්දිනය නිමිති කරගෙන වෛද්‍ය වින්ද්‍යා යටවර මහත්මියට නිදුක් නිරෝග සුවය පතන්නත්, ඒ වගේම තමන්ගේ ආදරණීය දෙමාපියන්ට, තමන්ගේ ආදරණීය සහෝදරියන්ට, ඒ වගේම පවුලේ සියලු දෙනාට මේ ධර්ම දානමේ පින නිදුක් නිරෝග සුව පිණිස හේතු වේවා, දීර්ඝායුෂ පිණිස හේතු වේවා, සියලු යහපත මේ ධර්ම දානමේ පිනෙන් සැලසේවා කියන ප්‍රාර්ථනාවෙනුයි
අද මේ පින්කම සිද්ධ කරන්නේ. පින්වතුනි, ධර්ම දානය කියලා කියන්නේත් සත්පුරුෂයන් වර්ණනා කරන, කල්යාණ මිත්‍රයන් වර්ණනා කරන, මේ ලෝකේ නුවණැතියන් වර්ණනා කරන උතුම් පුරුද්දක්. ඒ නිසා අද ඒ බඳු උතුම් පුරුද්දක් පුරුදු කරන දිනයේ උතුම් පුරුද්දක් පුරුදු කිරීමේ වටිනාකම, ඒක සංසාර ගමනේ කොච්චර ආශිර්වාදයක් වෙනවාද කියන කාරණේ අපි හැමෝම පැහැදිලිව ඉගෙන ගනිමු. ඒකට උදව් වෙන ලස්සන ජාතක කතාවක් බිලාර කෝසිය ජාතකය. බිලාර කෝසිය කියන සිටානන්ගේ කතාව. සත්පුරුෂයෝ දෙන යහපත් අවවාදයක් කවුරු හරි කෙනෙක් සිතේ දැඩිව පිහිටුව ගත්තොත් ඒකේ යහපත කෙතෙක්ද? ඒ දවස්වල තිලෝගුරු භාග්‍යවත් බුදුරජාන් වහන්සේ වැඩ හිටියේ සැවැත්නුවර දෙව්රම් මහා වෙහෙරේ. ඔය කාලේ සැවැත්නුවර හිටපු එක තරුණයෙක් භාග්‍යතුන් වහන්සේගේ දහම් අසා බොහෝසේ හිත් පහන් වී ගියා. ටික කාලෙකින්ම ගිහි ජීවිතය අත්හැරලා බුද්ධ ශාසනය පැවිදි වෙන්න තීරණය කළා. අම්මා තාත්තා දෙන්නත් මෙයාට අවසරය දුන්නා. ඉතින් ගෞතම බුදුරජාන් වහන්සේගේ උතුම් බුදු සසුනේ තමන් සිවුරු පොරෝ ගත්තා. පැවිදි වෙච්ච දවසේ ඉඳලා අනිත් භික්ෂුන් වහන්සේලාට නැති විදිහේ විශේෂ ලස්සන ගුණයක් මේ භික්ෂුන් වහන්සේ තුළ තියෙනවා. මේ නවක භික්ෂුන් වහන්සේ පුදුම දන් දෙන්න ආසාවක්. දානේ පූජා කරනවා කියන්නේ අසාමාන්‍ය එක. සාමාන්‍ය ශාසනමක් දැක්ක ගමන් ඉක්මනට අහනවා, ස්වාමීනි පැන් එකක් වළඳනවද? ඔබ වහන්සේ පැන් වළඳන්න කැමති නම් මම පැන් ටිකක් පූජා කරන්න. මොනවා හරි පිණ්ඩපාතේ වඩිනකොට රසවත් දෙයක් හම්බ වුණොත් එහෙම තමන් අනුභව කරන්න ඕනේ කියලා නෙමෙයි මෙයාට මතක් වෙන්නේ. මේ ස්වාමීන් වහන්සේට මතක් වෙනවා, අනේ දෙව්රම් වෙහෙරේ මෙච්චරක් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේලාටත් එහෙනම් මට මේක පූජා කළ හැකි. සමහරලාට ප්‍රණීත වූ කැවිලි ಜಾති හම්බ වෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේට මතක් වෙන්නේ පුංචි පුංචි සාමණේර ශාන්සලාව. අනේ මේ සාමණේර ශාන්සලා හරි ආසයි මේ රසවත් දේවල් වලට. මේවා ටික ඒ ස්වාමීන් වහන්සේලාට මේ විදිහට දාණයට අසාමාන්‍ය ඇල්මක්. මේ භික්ෂුන් වහන්සේගේ දාණයට තිබුණ ඇල්ම කොච්චරද කියලා කියන්නේ අනෙක් ස්වාමීන් වහන්සේලා මේ සාමාන්‍යයෙන් එකතු පහද වුණාම මේ භික්ෂුවගේ දාණය ගැන කතා කරන මට්ටමට ඒ දාණය තිබ්බා. ඉතින් ස්වාමීන් වහන්සේලා ඒ කාලේ නිතර කතා වෙනවා මේ ස්වාමීන් වහන්සේගේ අපූර්ව දානමය පුරුද්ද. දවසක් ධම්සභා මණ්ඩපේ බුදුරජාන් වහන්සේ දහම් දෙසන්ට වඩින අතුරු භික්ෂුන් වහන්සේලා එකතු වෙලා කතා බහක්. මොකද්ද කතා බහ? මේ භික්ෂුන් වහන්සේගේ දානය ගැනයි මේ කතාව. අනේ බලන්නකෝ ආශ්මතුනි, මේ මහාන වෙච්ච අලුතම මේ නවක භික්ෂුවට පිහිටලා තියෙන මේ පුරුද්දේ ලස්සන. මං හිතන්නේ මේ දෙව්රම් විහෙරේ කවුරුත් නැතුව ඇති ඒ භික්ෂුවගේ දානයක් නොවලඳපු කෙනෙක්. හැම තිස්සෙම පිණ්ඩපාතේට හම්බෙන මොනවා හරි පුංචි දෙයක් භික්ෂුන් වහන්සේලා අතරේ බෙදාගෙන වෙනි වළඳන්නේ. ආශ්මතුනි පැන්ඩින් ගිත්තක්වත් මේ භික්ෂුව තනියෙන් වළඳන්නේ නැහනේ. ඒකත් අනිත් භික්ෂුන් වහන්සේලාට බෙදාගෙන වළඳන්නේ. පුදුම සුන්දර පුරුද්දක් නේ මේ භික්ෂුවට තියෙන්නේ කියලා දැන් භික්ෂුන් වහන්සේලා මේක කතා වෙවි ඉන්නවා. ඉදිද්දි භාග්‍යතුන් වහන්සේ උතෙන්ට වැඩම කළා. භික්ෂුන් වහන්සේලා නිහඬ වුණා. බුදුරජාණන් වහන්සේට ගරු සත්කාර දැක්කුවා. භාග්‍යතුන් වහන්සේ අහනවා, මහණෙනි තථාගතයන් වහන්සේ වඩිනා තුරා මොනවද නුඹලා කතා වෙවි හිටියේ? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර අසවල් භික්ෂුව හරි පුදුම සහගතයි, හරි අසාමාන්‍යයි ස්වාමීනි දානෙට තියෙන ඇල්ම. අපි මේ භික්ෂුවගේ දානය ගැනයි කතා වෙවි හිටියේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේව විශේෂයෙන් ආමන්ත්‍රණය කළා. හැබැයිද භික්ෂුව මේ භික්ෂුන් වහන්සේලා ඔබ ගැන කියන්නේ? ඔබ හරියට දානෙට ආසයි කියන්නේ? ඔබ මේ පුංචි දෙයක්වත් අනිත් අයට දන් දෙන්නේ නැතුව අනුභව කරන්නේ නැතිය කියලා මේ භික්ෂුන් වහන්සේලා කියන්නේ ඇත්තක්ද මේ? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇත්ත. මං දානෙට හරි ආසයි ස්වාමීනි. මට හම්බෙන පුංචි දෙයක්වත් මට තනියම අනුභව කරන්න හිතෙන්නේ නැහැ. මට මොනවා හරි දෙයක් ලැබිච්ච ගමන් මට එකපාර මතක් වෙන්නේ ස්වාමීනි දන් දෙන්න ඇත්නම් කියලා. ඒක සත්‍යයක් ස්වාමීනි කිව්වා. බුදුරජාණන් වහන්සේ එතකොට
ධම්සභා මණ්ඩපයේ රැස් වුණ සියලු භික්ෂූන්ව ආමන්ත්‍රණය කළා. මහණෙනි, මේ භික්ෂුව පෙර සංසාරයේ ඊතා ලෝභීව හිටපු, කිසි දයානුකම්පාවක් නැතුව හිටපු, අනිත් මිනිසුන්ටත් බඩගින්නක් හටගන්නව නේද කියලා හැඟීමක්වත් නැතුව හිටපු, තමන් සන්තක තියෙන වස්තුව තමන් විතරක් භුක්ති විඳින්න ඕන කියලා දැඩි මසුරුකමක හිටපු කෙනෙක්. නමුත් මහණෙනි, මේ භික්ෂුවගේ ඒ සිතුවිලි නාමය සම්පූර්ණයෙන් වෙනස් කරලා සත්පුරුෂයෙක් මෙයාව দমনය කළා. ඒ සත්පුරුෂයා මෙයාව দমনය කරපු දා පටන් මෙයාට මේ ලස්සන පුරුද්ද පිහිටියා. බලන්න මහණෙනි, ඒක අදත් මේ භික්ෂුවට පුරුද්දක් විදිහට පිහිටා තියෙන අපූර්ව. බුදුරජාණන් වහන්සේ ඔහොම වදාලා. එතකොට එහි රැස් වෙච්ච භික්ෂුන් වහන්සේලාට ලොකු ආසාවක් හටගත්තා. මොකක්ද ආසාව? ඒ කතන්දරේ මුල දැනගන්න. දැන් මේක මෙහෙම කෙටියෙන් කිව්වම අපේ උනත් හිතවල ඇති වෙන්නේ නැද්ද? අනේ මොකද්ද ඒ ඈත අතීතයේ සත්පුරුෂයෙක් দমনය කරපු කතාව කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අද මේ භික්ෂුන් වහන්සේ දානේ පූජා කරන හැටි අපිට පේනවා. දානේ කියන සොඳුරු ගුණේ මේ භික්ෂුව තුළ පිහිටා තියෙන හැටි අපිට පේනවා. ස්වාමීනි, ඒ වුණාට මෙයා ලෝභීව හිටපු කාලේ අපි දන්නේ නැනේ. ඊළඟට මේ භික්ෂුන් වහන්සේව දානේහි দমনය කරපු ඒ සත්පුරුෂයා ගැන අපි දන්නේ නැනේ. අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේගේ විස්මයජනක වූ ප්‍රඥා මහිමෙන් අපිට ඒ අතීත පුවත ගෙනහැර දක්වන සේක්වා කියලා ඉල්ලුවා. අන්නේ මොහොතේ තමයි භාග්‍යතුන් වහන්සේ බිලාර කෝසිය ජාතකය වදාළේ. ගොඩාක් ඉස්සර කාලේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය විචාරමින් වාසය කළා. ඔය කාලේ පින්වතුනි අපේ මහා බෝධිසත්වයෝ එක සිටු කුලයක, හොඳට ධන සම්පත් තියෙන සිටු කුලයක උපන්නා. තමන්ගේ තාත්තගේ ඇවෑමෙන් පස්සේ නගරේ ප්‍රධාන සිටුවරයා කියන තනතුරට තමන් පත් වුණා. ඊට පස්සේ මේ අලුත් සිටු පදවිය ලත් සිටුතුමා තමන්ගේ භාණ්ඩාගාර එකෙන් එක විවෘත කරලා බැලුවා. ඒ කාලේ පින්වතුනි ධනය එකතු කර ගැනීම, ධනය රැස් කර ගැනීම කියන එක අද කාලයට වඩා වෙනස් ක්‍රමයකට තිබිලා තියෙන්නේ. අද ගොඩක් බැංකු ක්‍රමවේදයනේ තියෙන්නේ නේ. නමුත් අද උනත් තියෙනව නේද මිනිස්සු තමන්ගේ වස්තුව සේප්පු වල දාලා ලොක් කරලා රකින්න එක. ගෙවල් වල සේප්පු තියාගෙන සේප්පුව කාටවත් කඩන්න බැරි වෙන විදිහට සේප්පුව හොඳට ශක්තිමත්ව හයි කරලා සේප්පුවට සමහරට විශේෂ ඉලක්කම් වලින් ලොක් හදලා එහෙම සේප්පු පාවිච්චි කරනව නේද? අන්න ඔය වගේ ඒ කාලේ තිබිලා තින්නේ මේ හොඳ ආරක්ෂාව ඇතුව, ඝනකම් බිත්ති ඇතුව භාණ්ඩාගාර ගෙවල් හදනවා. ඒ ගෙවල් වල තමයි ධනය තැන්පත් කරන්නේ. ඉතින් ওই මහා සිටුවරුන්ට පින්වතුනි එක එක වස්තුව එක එක භාණ්ඩාගාරවල තැන්පත් කරලා තිබිලා තියෙන්නේ. රත්තරන් එකක, රිදී තව එකක, මැණික් තව එකක, එහෙම. දැන් බෝධිසත්වයෝත් ඒ වගේ. බෝධිසත්වයෝ තමන්ගේ සේවකයොත් එක්ක ගිහිල්ලා භාණ්ඩාගාර ඇරලා බැලුවා තමන්ගේ වස්තුව කොහොමද කියලා. ඔන්න අරිනවා එකක් කරපුවා මේකේ තියෙනවා රත්තරන් පිරීලා. සේවකයා කියනවා, සිටුතුමනි, මේ ඔබතුමාගේ තාත්තගේ පැත්තේ සල්ලි මේවා තමයි මේකේ තියෙන්නේ. තව එකක් කරලා පෙන්නනවා, මේ ඔබතුමාගේ අම්මගේ පැත්තෙන් ඒ හැදෙන සල්ලි. අම්මගේ පරම්පරාවෙන් තමයි මේ ටික හම්බෙලා තියෙන්නේ. තව එකක් කරලා කියනවා, සිටුතුමනි, මේ සල්ලි එන්නේ අසවල් වත්තේ ආදායම. ඒ වත්තේ ආදායම සාමාන්‍යයෙන් මාසෙකට මෙච්චරක් විතර එනවා. ඔන්න කියනවා. මේ ටික ඔක්කොම සිටුතුමනි අහවල් මේ වෙළඳපොලේ ඔබතුමාගේ ව්‍යාපාරවල ඒවා තමයි මේ එන්නේ. දැන් මෙහෙම එකෙන් එක භාණ්ඩාගාර විවෘත කරලා පෙන්නකොට මහා බෝධිසත්ව සිටුවරයාගේ හිතේ ධනය ගැන ඇල්මක් හටගත්තේ නෑ. දාන පාරමී පුරමින් යන බෝධිසත්වයන් වහන්සේගේ හිතේ හටගන්නවා මෙහෙම බොහෝ ධන සම්පත් තිබේ. ඒ ධන සම්පත් නොයෙක් ප්‍රමාණයන්ගෙන් පෙනේ. අහෝ ඒත් මේසා මහත් වූ ධනයක් ඉපයූ කවුරුවත් දැන් නොපෙනේ.
ධනයේ ඉපයූ සියලු දෙනා ජීවිතේ හැර දමා ගොසින්. ඔවුන් නිපයූ ධනය මෙහි දමා ගොසින්. මේකමනේ මේ මනුස්සයාට වෙන්නේ. ධනය උපයනවා, උපයන ධනය රැස් කරනවා, ධනය මෙහි තබා ධනය රැස් කළ අයෝ යනවා. අදත් නැද්ද පින්වතුනි එහෙම? අදත් කතන්දරේ වෙනසක් තියෙනවද? අදටත් කතාව ඕකමනේ. අද නම් මිනිස්සු හම්බ කරනවා, හම්බ කරන ඒවා මෙහි තියලා මිනිස්සු යනවා. බලන්න ඔය කොරෝනා වසංගතය වගේ ඒ රෝගී තත්ත්ව තිබ්බ කාලේ මිනිස්සු වේගින් මේ මනුස්ස ලෝකේ හැරදමා ගියානේ. සල්ලි තියෙන මිනිස්සුන්ගේ බැංක් account ඒ මිනිස්සු අරගෙන ගියාද තියලා ගියාද? account එහෙම තියෙද්දි ඒ මිනිස්සු ගියා. ඒ මිනිස්සුන්ගේ වාහන මෙහෙ තියෙද්දි ඒ මිනිස්සු ගියා. හදපු බංගලා මෙහෙ තියෙද්දි ඒ මිනිස්සු ගියා. ඒ මිනිස්සු පළඳපු ආභරණ මෙහෙ තියෙද්දි ඒ මිනිස්සු ගියා. මේ බණපද අහන අපිට තව මොහොතකට පස්සේ මරණය ආවොත් අපි එකතු පහදු කරගත්තේ ඒවා පින්වතුනි අපි අරන් යනවද දාලා යනවද? අපි අනිවාර්යෙන් දාලා යා යුතුයි. අපගේ මුතුන් මිත්තෝ යම්සේ මේවා දාලා ගියාද අපද මේවා දමා යන්නේමය. ඒ හින්දා කතන්දරේ වෙනසක් ඒ අතීතේ වේවා මේ වර්තමානයේ වේවා නුදුරු අනාගතේ වේවා ඈත අනාගතේ වේවා වෙනසක් නම් නැත්තේය. ඒක හොඳට තේරුම් ගන්න ඕන එක. ඕක තේරුම් ගන්න නම් හොඳ නුවණක් ඕන. නැත්තම් මිනිස්සු අසංග වෙනවානේ මේ කාලෙන් කාලෙට ලෝකෙ වෙනස් වෙන ක්‍රමයට. අද සමහරවිට මේ ලෝකේ යන රටාවට වසංග වෙච්චි මුලා වෙච්චි මිනිස්සු මහා පඬිතුකමින් කියන්නේ නැද්ද? මේ පරණ කාලේ ඔය යල්පෙන ගියපේවා දැන් කතා කරන්න එපා. දැන් අපි බණ කියනකොට එහෙම කියනවා. යල්පෙන ගියවා දැන් කතා කරන්න එපා. ඕවා මේ ඒ කාලේ කිසි දියුණුවක් නැති තාක්ෂණයක් නැති කාලේ වනෝවා. අද තාක්ෂණය දියුණුයි. අද මිනිස්සයා ඉස්සර වගේ නෙමෙයි. ඒ නිසා අද කාලේට ඌව වැඩක් නැහැ. පින්වතුනි හොඳට මතක තියාගන්න. විලාසිතා වෙනස් වෙන්න පුළුවන්. තාක්ෂණික උපකරණ වෙනස් වෙන්න පුළුවන්. මිනිස්සයා අඳින පළඳින විදිහ වෙනස් වෙන්න පුළුවන්. මිනිස්සයා කතා කරන භාෂා රටා වෙනස් වෙන්න පුළුවන්. මිනිස්සයා කනබඩ දේවල් වෙනස් වෙන්න පුළුවන්. මිනිස්සයාගේ රාජතාන්ත්‍රික ක්‍රමවේද වෙනස් වෙන්න පුළුවන්. සම්ප්‍රදායානුකූල අංග වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සයාගේ ජීවිත කතන්දරේ එහෙම වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු උපදින්නේය, ඉපදී දිවි ගෙවන්නේය. දිවි ගෙවද්දී ලෙඩවන්නේය. ලෙඩ වෙවි නාකිවන්නේය. නාකි වී මැරෙන්නේය. වෙනසක් නැත. වෙනසක් නැත. හැම දිනාගේ කතන්දරේ මේක. ඒක අතීතයටත් එහෙමයි, වර්තමානෙත් එහෙමයි, ඕක අනාගතෙත් එහෙමයි. එහෙම ජීවිතයක් අපි මේ උරුම කරන් ඉන්නේ. බෝධිසත්වයන් වහන්සේ මේක හොඳට දැක්කා. දැකලා කල්පනා කළා ධනය අරගෙන යෑමේ ශිල්පයක් මේ ලෝකේ තිබේද? ධනය දමා යෑම කියන එක වෙනුවට ධනය අරගෙන යෑමේ ශිල්පයක් මේ ලෝකේ තිබේද? එහෙම හිතනකොට බෝධිසත්වයන් වහන්සේගේ නුවණට වැටහෙනවා. දැන් මේ බෝධිසත්වයෝ කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයිනේ පින්වතුනි. පාරමිතා පුරපුර යන කෙනෙක්. පාරමී පුරනා බෝධිසත්වයන් වහන්සේගේ හිතට වැටහුණා ලස්සන උපමාවක් එක්ක දානය කියන අර්ථය. මොකක්ද ඒ උපමාව? ආදිත්තස්මින් අගාරස්මින් යං නීහරති භාජනං. ජීවත් වෙන ගෙදර ගිනි ගන්නකොට ගේ ගිනිගෙන ඇවිලීගෙන එනකොට වටින පහේ බඩුවක් එළියට දාගත්තෝතින් තන්තස්ස හෝති අත්තායනෝ ඡායන් තත්ත ඩයිහති. එළියට දාගත්ත එකමයි ප්‍රයෝජනවත් වෙන්නේ. ගෙදර ගිනිගත් ඒවා ගැන හීල්ලුවාට අර්ථයක් නම් නැත. ඒවං ආදිපිතෝ ලෝකෝ ජරාය මරණේනච. ජීවත් වෙන ගෙදර ගිනි ගන්නවා වගේමනේ මේ මා ලද ජීවිතේ. මේක වයසට යෑමෙන් ගිනි ගන්නවා නොවේ. මේක নানা ප්‍රකාර ලෙඩ දුක් වලින් ගිනි ගන්නවා නොවේ. මේක අහිමි වීමෙන් ගිනි ගන්නවා නොවේ. මේක හැමතිස්සෙම ආයුෂය අවසන් වීමෙන් ගිනි ගන්නවා නොවේ. ජරා මරණ ගින්න මොහොතක්වත් නොනැවති මේ ජීවිතේ වෙලාගෙන තියෙනවා නොවේ.
සත්‍යයක්ද අසත්‍යයක්ද? සත්‍යනේ පිංගුතුනේ. මේ බණපද අහන අපෙත් මේ මොහොතේ පවා ජරා මරණ ගින්න නැවතිලාද තියෙන්නේ? ඇවිලිද? ඇවිලිනවානේ. කොහොමද නවත්තන්නේ? වතුර ගහලා නිවන්නද? කිසි නැවතිල්ලක් නැහැ. ජරා මරණ ගින්න නොනවත්වා ඇවිලේ. මෙසේ ඇවිලිනා ගින්නක් තිබෙන කල්හි ජීවිතය කියන ගෙදර කොහොමද රකින්නේ? නීහරේ තේව දානේන බෝධිසත්වයන් වහන්සේගේ හිතට නැගෙනවා දානේ පූජා කරන්නට. දින්නම් හෝති සුනී හටන් දීපු දේ ගිනි ගන්නා ජීවිතයෙන් මනාකොට බැහැර කරන ලද දෙයයි. ඕක තමයි උපමාව. බෝධිසත්වයන් වහන්සේට ওই උපමාව වැටහුණාට පස්සේ බෝධිසත්වයෝ තීරණය කළා දන් දිය යුත්තේය. දානය කියන්නේ උතුම් ගුණයක්. මා වහා දන් දිය යුත්තේය කියලා බෝධිසත්වයෝ ඒ මොහොතේම සේවක ජනයාට අණ කරලා ලොකු දානශාලාවක් කෙරෙව්වා. සිටු මන්දිරයේ සෑහෙන දිග දානශාලාවක් ඉස්සරහම. ඒ දානශාලාවේ මිනිස්සුන්ට කෑම දෙනවා, මිනිස්සුන්ට වතුර දෙනවා, මිනිස්සුන්ට නොයෙක් පාන වර්ග දෙනවා, කුඩ දෙනවා, ඇඳුම් දෙනවා, සෙරෙප්පු දෙනවා. බෝධිසත්වයෝ පූජා කරන්න පුළුවන් හැමදේම පූජා කළා. හරියට ඒක ගැන කියනවා මෙතන නිකන් සල්පිල වගේ කියනවා. සල්පිලකට ගිහිල්ලා මිනිස්සු කැමති බඩු ගන්න. ඒ වගේ මෙතන නොමිලේ දානයක් විදිහට එක දිගට දන් වැටක්. දන් වැට කියලා කියන්නේ සිඳෙන්නේ නැති නිසා. ස්ථීර දානශාලා පිහිටුවා නිතර අඛණ්ඩව දානයම බෝධිසත්වයෝ පුරුදු කළා. ඉතින් මෙහෙම පුරුදු කර ඉන්නකොට බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතේට මොකද්ද වෙන්නේ? හැමෝටම වෙන දේ බෝධිසත්වයන් වහන්සේටත් උනා. වයසට ගියා. වයසට ගිහිල්ලා මරණාසන්න වුණා. ඒ වෙනකොට බෝධිසත්වයන්ට පුතෙක් ඉන්නවා. බෝධිසත්වයෝ තමන්ගේ පුත්‍රයාව ළඟට කැඳවලා පුතාට කිව්වා පුත්‍රය මම පටන් ගත්තා දන් වැටක්. පුත්‍රය මේ දන් වැට කියලා කියන්නේ අපේ පරපුරේම ආරක්ෂාවට තියෙන එකක්. ඒ නිසා පුතේ උඹ දන් වැට නම් සිඳින්න එපා. තාත්තගේ වචනේ හොඳට හිතේ දරාගෙන උඹ දානේ පුරුදු කරපන් කියලා බෝධිසත්වයෝ අවවාද කළා තමන්ගේ පුතාට. පුතා ඕක තදේට හිතට ගත්තා. තාත්තා වගේම මාත් දන් දෙනවා කියලා. ඉතින් ඒ තාත්තා බෝධිසත්වයෝ මිය පරලෝ ගියා. බෝධිසත්වයන් වහන්සේ මෙහෙන් පණ අතහරිනකොට තව්තිසාවේ හිටපු සක්දෙවිඳානෝ චුත වුණා. බෝධිසත්වයෝ අලුත් සක්දෙවිඳු වෙලා තව්තිසාවේ උපත ලැබුවා. බලන්න. ඊට පස්සේ දැන් ඔන්න බෝධිසත්වයන් වහන්සේගේ පුත්‍රයා මේ දන් වැට අඛණ්ඩව පුරුදු කරගෙන යනවා. ඒ දන් වැට පුරුදු කරගෙන යනකොට ඔහුගේත් ආයුෂය ටික අවසන් වුණා. දන් වැට පුරුදු කරමින් ඉඳලා ඔහු මරණාසන්න වෙනකොට ඔහු තමන්ගේ පුතාව ළඟට කැඳවනවා. කැඳවලා කිව්වා පුත්‍රය මගේ තාත්තා තමයි මට මේ දන් වැට පුරුදු කරන්න කියලා කිව්වේ. පුතේ මං ජීවිත කාලෙම දන් වැට පුරුදු කරා. උඹත් නොසිඳ මේක පුරුදු කරන්න ඕන කියලා ඔහුත් අවවාද කළා. ඔහු මිය පරලෝ යනවා. ඔහු මෙතනින් මිය පරලෝ යනකොට ඒ මොහොතේම හඳට අධිපති දේව පුත්‍රයා චුත වුණා. මොහු උපන්නා චන්ද්‍ර දේව පුත්‍ර කියන තනතුරේ. එතකොට ඔහුගේ පුතාත් මේ දන් වැට තාත්තගේ වචනේ කීමටත් එක්ක හොඳට එක දිගට පුරුදු කළා. පුරුදු කරගෙන යනකොට ඔහුගේ වයසත් ගෙවි ගියා. දැන් තුන්වෙනි පරම්පරාව මේ. ඒ පරපුරෙත් වයස ගෙවි ගියා. ගෙවි ගිහිල්ලා ඒ තාත්තා මරණාසන්න වෙනකොට තමන්ගේ පුතාට අවවාද කළා පුතේ දන් වැට කඩන්න එපා. ඒ තාත්තා මිය පරලෝ ගිහිල්ලා සූර්ය දේව පුත්‍රයා වෙලා උපත ලැබුවා. එතකොට පේනවා පිංගුතුනේ මේවා මේ දෙවියන්ගේ ඒ ස්ථාන යම් ස්ථීර ස්ථානනේ. දැන් අදටත් ඉන්නවනේ සූර්ය දෙවියෙක්, චන්ද්‍ර දෙවියෙක්, ඊළඟට සක්දෙවිඳු කෙනෙක්. මේ ඔක්කොම තනතුරු. එක එක කාලෙට ඒ තනතුරු මාරු වෙනවා. පින්වන්තයෝ ඒ තැන්වලට යනවා. ඊට පස්සේ ඒ පරම්පරාවේ හතරවෙනි කෙනාත් දැන් ඔන්න දන් වැට අඛණ්ඩව පුරුදු කරගෙන යනවා. ඒ දන් වැට පුරුදු කරගෙන ගිහිල්ලා ඔහුත් මරණාසන්න වෙනකොට තමන්ගේ පුතාට කතා කරලා අවවාද කළා පුත්‍රය උඹ මේ දන් වැට කඩන්න එපා. හොඳට පුරුදු කරගෙන ඵලයන් මේ දන් වැට කියලා කියන්නේ අපේ
පරම්පරාවට තියෙන ආරක්ෂාවය කියලා. ඔහු මිය පරලෝ ගිහිල්ලා උපන්නා සක්දෙවිඳුගේ රථය පදවන දේවපුත්‍රයා කියන තනතුරේ. ඒ තනතුරට කියනවා මාතලී දේවපුත්‍ර තනතුර. මාතලී කියන දෙවියා වෙලා උපන්නා. ඔහුගේ පුතා අකණ්ඩව දන්වට පුරුදු කළා. ඒ දන්වට පුරුදු කරලා ඔහු මිය පරලෝ ගිහිල්ලා ඔහු උපදිනවා සක්දෙවිදානන්ව සතුටු කරන ගාන්ධර්ව දෙවිය පුත්‍රයෙක් වන පංචසික කියන දේවපුත්‍ර තනතුරේ. එතකොට බලන්න මේ පරම්පරාවම ගියේ කොහෙටද? දෙව්ලොවට ගියේ පින්වතුනි. පරම්පරාවක් දෙව්ලොවට අරගෙන ගියේ කුමක්ද? දානය. දානය කියන උතුම් දේ තමයි පරම්පරාවක් දෙව්ලොවට අරගෙන ගියේ. බලන්න එක්කෙනෙක් සක්දෙවිඳු, ඒ පරපුරේ අනිත් කෙනා චන්ද්‍රදේව පුත්‍රයා, අනිත් කෙනා සූර්යදේව පුත්‍රයා, අනිත් කෙනා මාතලී කියන දිව්‍ය පුත්‍රයා, අනිත් කෙනා පංචසික කියන ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා. ඉතින් බලන්න මේ පරම්පරාවක්ම සුගතියට යොමු කළ අසිරිමත් වූ ගුණය දානයයි. සද්ධර්මාලංකාරය කියන ග්‍රන්ථයේ හරි ලස්සන ගාථාවක් තියෙනවා. දානං සග්ගස්ස සෝපානං. දානේ යනු ස්වර්ගයට යෑමට තිබෙන සෝපානයකි. සෝපානය කියලා කිව්වහම ඔකට අදහස් කීපයක් තියෙනවා. සෝපානය කියනවා ඉනිමගටත්. සෝපානය කියනවා පඩි පෙළටත්. සෝපානය කියනකට අපිට අලුත් අර්ථකථනයක් දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් විදුලි සෝපානය කියලා පිඟුතුලා අහලා දැකලා තියෙන එකන්නේ. බලන්නේ විදුලි සෝපානය කියන එකේ ස්වභාවය. තට්ටු ගාන කුඩට යන්න ඕනකොට මිනිස්සු කරන්න විදුලි සෝපානය පාවිච්චි කරනවා. යටම තට්ටුවෙන් ගිහිල්ලා විදුලි සෝපානයේ විවෘත කරගෙන Tamanට ඕන අංකය ඔබනවා. අපි හිතමු 10 වෙනි තට්ටුවට කියලා. මෙහෙන් දොර වැහිලා ආයෙ දොර ඇරෙන්නේ කොහෙන්ද? Tamanට ඕන කරන තට්ටුවේ. දානය කියලා කියන්නේ අන්න ඒ වගේ සුගතියට යෑමට තිබෙන අසිරිමත් වූ සෝපානය. ඒ දානය කියන සොඳුරු ගුණය බෝධිසත්වයෝ පටන්ගෙන පරම්පරාවකට දායාද කළා. මේ පරම්පරාවේ 5 වෙනි පරපුර දක්වාම අකණ්ඩව දානෙ පුරුදු කරගෙන ආවා. ඒ පුරුදු කරගෙන එනකොට අර අවසාන සිටු පුත්‍රයා දානෙ කියන එක අතහැරලා තියෙනවා. ඔහු කල්පනා කළා මේ අපේ තාත්තා දානෙ පුරුදු කරාපන් කියලා කිව්වට මට නම් මේ දානෙ කියන එක ඇති වැඩක් නැහැ. දීමෙන් කොහොමද අප්පා සැපක් ලැබෙන්නේ? දීපුවම සිද්ධ වෙන්නේ නැති වෙන එකනේ. ඒ නිසා ඔය දානෙ උන්නේ. සේවක ජනයාට අනකලා ඕන් ඔය දානශාලාව කඩලා දාපන්. ඕන්නේ අපිට දානශාලා. දානශාලාව සම්පූර්ණයෙන්ම කඩලා දැම්මා. ඊළඟ දවසේ මිනිස්සු පොලිමේ එනවානේ දාන ඉල්ලගෙන දැන් පුරුද්දට. එතකොට සේවකයන්ට කිව්වා පොලු ටිකක් තියාගෙන හිටපල්ලා. එන එකාට ගහලා පන්නපල්ලා. දාන ඉල්ලගෙන එන මිනිස්සුන්ට ගහලා පෙන්නුවා. එදායින් පස්සේ දාන ඉවරයි. දැන් මොහු කිසිම දානයක් පූජා කරන්නේ නැහැ. යාචකාරකාදීන් කලින් කලට හරි ආවත් ගහලා පන්නනවා. තනාගින් ගත්ත තෙල් බිඳක තරම්වත් දෙයක් දානෙට දෙන්නේ නැතුව ඔහු තමන්ගේ ජීවිතේ දැන් ගත කරනවා. ඔහුටත් මොකද්ද වෙන්නේ? ටික ටික වයසට යනවනේ. අපි පින්වතුනි හොඳට මතක තියාගත යුතු එක අපි මේ ජීවිතේ ගත කරනවා කියලා අපි යම් නිමේෂයක් ගෙවනවද ඒක අහිමි වෙනවා කියන එක. ඒක හොඳට මතක තියෙන්න ඕන එකක් අපේ ජීවිතේ. අපි ජීවත් වෙද්දි පින්වතුනි අපි ඉන්නේ කොතනද? අපි කරන්නේ මොන රස්සාවද? අපිට තියෙන වත් පොහසත්කම් මොනවද? අපේ ප්‍රසිද්ධිය මොකද්ද? මේවා එච්චර වැදගත් ඒවා නෙමෙයි. අපේ ඔළුව ඇතුලේ හැමතිස්සෙම අපිට තියෙන්න ඕන අදහසක්. මම මේ ජීවත් වෙන හැම මොහොතකම මට අහිමි වෙනවා. මොකක්ද අහිමි වෙන්නේ? ඉන්න තියෙන කාලේ. අපිට මෙහි ඉන්න තියෙන කාලේ පෞද්ගලිකව අවසන් වෙවි යනවා. පින්වතුන් දන්නවද පින්වතුන් ඉන්න තියෙන කාලේ? මම දන්නවද මට ඉන්න තියෙන කාලේ? අපි කවුරුත් දන්නේ නැහැ. අපි එක එක කාල ගෙනත් මේ අරගෙන ඇවිත් තියෙන්නේ. අපි දන්නේ නැහැ අපේ කාලේ කොච්චරද කියලා. අපිට පේන්නේ නැද්ද පින්වතුනි ඇතැම් අවුරුදු 10ක යනවා පේනවා. අපිට පේන්නේ නැද්ද ඇතැම් අම්මගේ බඩට ඇවිල්ලා මව් කුසේ ඉන්න තියෙන මාස
9ක 10ක කාලෙවත් ඉන්න තු යනවා ඔට පේනවානේ. අපිට පේන්නේ නැත්නම් දැන් මු අවුරුදු 20න් විතර යනවා. අපිට පේන්නේ නැත්නම් දැන් මු අවුරුදු 30 35 යනවා. අපිට කොයි වගේ කාලෙක යන්න වේද කියලා කවුද දන්නේ? අපි දන්නේ නැහැ. හැබැයි අපි එකක් අනිවාර්යෙන් දන්නවනේ. ඒ තමයි කොයි කාලෙක හරි යන්න වෙනවා. ඉන්න බෑ. අපි මේ ජීවත් වෙලා මේ ජීවත් වෙන්නේ කවදා හරි මැරෙන්න. සදාකාලික වෙන්න නෙවෙයි මේ ජීවිතේ. අපි ඉඳලා යම් දවසක යනවාමයි කියන එක අපේ ඔළුව ඇතුලේ අපේ හදවතේ හොඳට තැම්පත් වෙලා තිබිය යුතු එක. අපි යන්න ඉන්න අය. මේ යන්න ඉන්න අය කියන අදහස හිතේ තිබුණොත් අපිට පුළුවන් පින්වතුනි වටිනා දේවල් වලින් ජීවිතේ ලස්සන කරගන්න. දැන් මේ සිටුවරයාට ඒක තිබ්බේ නැහැ. හැබැයි මේ සිටුවරයා තමන් එහෙම වයසට යමින් ඉන්නවා. ඔය අතරේ දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳානෝ තමන්ගේ ජීවිතය ගැන ආපස්සට හැරී බැලුවා. එතකොට මේ සක් දෙවිඳානෝ ජීවිතය ගැන බලන්නේ තමන් සක් දෙවිඳුවෙන්ට හේතු වුණේ මොකක්ද කියලා. එතකොට සක් දෙවිඳු දකිනවා මම මේ සක්‍ර දේව ඨානාන්තරයේ ලැබුවේ මා ආරම්භ කරන ලද ඉතා සොඳුරු වූ දන්වැටක් නිසා. මගේ දන්වැට මගේ පුතුට දායාද කළා. මගේ පුතු දැන්කෝ. එතකොට සක්දිවිඳු දකිනවා මගේ පුතු චන්ද්‍රදේව පුත්‍ර වෙලා ඉන්නවා. සක්දිවිඳු අධිෂ්ඨාන කළා චන්ද්‍රදේව පුතු දැන් මගේ ළඟට පැමිණේවා. එතකොට ඔන්න චන්ද්‍රදෙවියෝ ආවා. ඊළඟට බැලුවා මගේ පුතුගේ පුතුකෝ. ඔහුත් දන්වැට පුරුදු කළා. ඔහු දැන් සූරිය දෙව්පුතු වී සිටිනවා. සූරිය දෙව්පුතුතු මගේ ළඟට පැමිණේවා. ඊළඟට බැහුවා ඔහුගේ පුතුකෝ. ඔහුගේ පුතුත් දන්වැට අකණ්ඩව පුරුදු කරලා ඔහු දැන් මාගේ ළඟම මාතලී දේව පුත්‍රව සිටිනවා. මාතලී දෙව්පුතුත් මා සමීපයට පැමිණේවා අධිෂ්ඨාන කළා. ආවා. ඊට පස්සේ බලනවා ඔහුගේ පුතුකෝ. ඔහුගේ පුත්‍රයා නොවෑ මේ ගාන්ධර දේවපුත්‍රයෙක් වන පංචසික වී සිටින්නේ. ඔහුත් මගේ ළඟට පැමිණේවා. දැන් ඔන්න පංචසිකත් ආවා. ඊට පස්සේ බැලුවා මොහුගේ පුතු. ඔහු දැන්කෝ. බැරිනම් මේන්න ඔහුගේ පුතු අර දානශාලාව කඩලා දන්සලට එන යාචකයන්ටත් පොළු වලින් ගහලා සම්පූර්ණයෙන්ම දාන්නේ නවත්තලා මේ පරම්පරාව සුගතියට අරගෙන යන සෝපානේ කඩලා. පරම්පරාවක් සුගතියට අරගෙන යන්න තිබුණ ලස්සන සෝපානය මෙන්න මේ අලුත් එක්කෙනා ඒක කඩලා දාලා. එතකොට සක්දෙවිඳු අර අනිත් දේවපුත්‍රයන්ට කතා කළා. බලන්න දරුවෙනි. අර අප පරපුරේ අලුතින් බිහි වෙලා ඉන්න බිලාර කෝසිය නම් වූ සිටුවරයා. ඔහු අප පරපුර සුගතියට අරගෙන යන සෝපානය කඩා බිඳ දමලා. මෙහෙම ගියොත් එහෙම පරම්පරාව සුගතියට එන එක සම්පූර්ණයෙන් නවතිනවා. මෙතනින් පස්සේ පරම්පරාව උරුම කර ගනීවි දුගති ගමන. ඒ නිසා මේක වහාම නවත්තන්න ඕන. අපි යලිත් අපේ පරපුරේ අයව සුගතියට කැඳවෙන සෝපානය ස්ථාපිත කරන්න ඕන. එව් දරුවෙනි අපි යමු. බරණැසට ගොහින් මේ බිලාර කෝසියාව දමනය කරමු කියලා සක්දිවිඳුයි අනිත් දේවපුත්‍රයෝ ටික කතා වුණා. ඒ අවස්ථාවේ බිලාර කෝසියේ සිටුවරයා රාජෝපස්ථානයට ගිහිල්ලා සත්වෙනි දොරටුකරුවේ ඉඳලා නුවර වීදිය දිහා බලාගෙන සක්මන් කර කර තමයි ඉඳලා තියෙන්නේ. එතකොට සක්දිවිඳු මේකට හරි අමුතු සැලැස්මක් ගැහුවේ. සක්දිවිඳු තාපස වේශයක් ගත්තා. තාපස වෙස් අරගෙන ඔන්න සිටු මන්දිරයට ගියා. සිටු මන්දිරයට ගිහින් එතකොට මේ සිටුවරයා ඉන්නවා පාර දිහා බලාගෙන. සිටුවරයාට කියනවා මහා සිටුවරය මා භෝජන පිණිසයි මෙහෙට ආවේ මට දාණය දුන මැනව.
එතකොට කියනවා බ්‍රාහ්මණ ඔහෙට වැරදීමක්. මෙහි දන් දෙන්නේ. මෙහි කිසි කෙනෙකුට නිකම් මොකුත් දෙන්නේ. කරුණා කරලා යනවා යන්න කිව්වා. එතකොට මොහු කියනවා ඕ බවත් සිටුවරය බත් ඉල්ලාගෙන ආ බ්‍රාහ්මණයෙකුට අද මෙහි දානෙ ලැබෙන්නේ නැද්ද එහෙනම්? බමුණ මං එකපාරක් කිව්වා මගේ ගෙයි ඔහෙට දෙන්න කිසිම බතක්වත් ඔහෙට දෙන්න කිසිම දානයක්වත් නැහැ. කරුණා කරලා යන්න කිව්වා. එතකොට කියනවා මහා සිටුවරේ මං ඔහෙට එහෙනම් ශ්ලෝකයක් කියන්නම්. ඔහෙ හොඳට අහන්න කිව්වා. ඔහෙගේ ශ්ලෝක වලින් මට වැඩක් නැහැ. ශ්ලෝක කිව්වා කියලා මෙහෙ දාන්නේ නැහැ කිව්වා. එහෙම කියද්දීත් අර මේ ඍෂිවරයෙකුගේ වෙස්ගත් සක්දෙවිඳු මෙන්න මේ විදිහට ගාථා දෙකක් කිව්වා. අහර නොපිසිනා සත්පුරුෂ උතුමෝ පවා සංසිඳුණු සිත් ඇතුව පිඩුසිඟා ලත් බොජුන් දානයක් පිණිස කැමැතිමයි පුදන්නට. එහෙත් කිමතා අහර පිසිනා අයෙකුව සිටත් දානයට කිසිවක් නොදෙයි. එය නුසුදුසුය තාහට. තේරුණාද කිව් දේ? ආහාරයක් පිසලා අනුභව නොකරන මේ ශ්‍රමණවරු පවා දන් දෙන්න ආසයි. එහෙව් එකේ තමන් උයා පිහාගෙන ජීවත් වෙන තමුන් දානෙට දෙයක් පූජා කරන්න අකමැති වීම නම් තමුන්ට හොඳ නැහැ. අනුන්ට යමක් ලැබීම ගැන අකමැත්තය මසුරුකම පිනට දහමට ඇති කැප නොවීමය ප්‍රමාදය. එලෙසින්ම ඔහු දානයක් නොදෙයි. එනමුදු පිනෙහි ඵල දන්නා නැනවතා කැමති වී පිනටම නිතර දම් පැම් පුදයි. ඕන් ඔය ශ්ලෝකේ කිව්වා. ඔය ශ්ලෝකේ කිව්වට පස්සේ අර බිලාර කෝසිය සිටුවරයාට චූට්ටක් හිත වෙනස් වුණා. ඔහු කිව්වා මක් කරන්නද එහෙනම්? එහෙනම් ඉතින් ඔහෙට අපි දාන ටිකක් දෙන්නම්. ඕන් එහෙන් ගිහින් වාඩි වෙනවා. මොනවා හරි ටිකක් ලැබෙවි කිව්වා. එහෙම කියලා ඔන්න දානෙට ඒ පළමු ඍෂිවරයාව ගේ ඇතුළට කැඳව ගත්තා. ඒ කැඳවාගෙන ඔහුට වාඩි වෙන්න කිව්වා විතරයි මෙන්න තවත් එක්කෙනෙක් ඇවිල්ලා. තවත් එක්කෙනෙක් ඇවිදින් ඉන්නවා. ඒ ඇවිල්ලා කිව්වා මහා සිටුවරේ අපටත් බඩ්ඩින් ගෙත්තක් ලැබෙවිද මෙහෙන්? එතකොට සිටුවරයාට කලින්ට වඩා කේන්ති කිව්වා මෙහි ඔහෙලට දානනේ කරුණා කරලා යන්න කිව්වා. එතකොට කියනවා මහා සිටුවරේ ශ්ලෝකයක් කියන්න. ඒ ශ්ලෝකය අහලා බලන්න. මං අටුන්ට නිතර දානෙ දෙන්න ගියොත් මට ඉන්ට වෙන්නේ කෑම බීම නැතුව නේද? මෙසේ සිතා මසුරුකමින් බියපත් වී දානෙ නොදෙයි නම් ඒ මසුරා තමන්ගේම බඩගින්නට බිය වෙලා සිටිනවා. ඒ අනුවනයා මෙහි හෝ පරලොව කොතැනකට ගියත් අන්ත දිලින්දෙක් වෙලා දුකටම පත් වෙනවා. මිනිස්සු දාන දෙන්න නැති වෙන්න එක හේතුවක් කියනවා මේ දෙන්න ගියොත් එහෙම අපට කණ්ඩ නැති වෙයි කියලා. එහෙම හිතාගෙන දානේ නොදී හිටපුවාම ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද? එයාට උපනූපන් සංසාරේ කණ්ඩ බොණ්ඩ නැති දිලින්දෙක් වෙන්න වෙනවා. දුරින්ම දුරු කළ යුත්තේ මසුරුකමයි එනිසා මැඩගෙන ඒ මසුරු සිත දම්පැන් දිය යුතුයමයි. සියලු සතුන් හට මෙලොවින් පරලොව ගිය විට රැස් කළ පිනමයි තමා හට එන්නේ පිහිටට. මෙලොවින් පරලොවට ගියාට පස්සේ මෙහි ගොඩගටපු ගහපු කෑම බීම නෙවෙයි තමන්ගේ පසුපස එන්නේ රැස් කරපු පිනයි කිව්වා. ඒ ශ්ලෝකේ කිව්වට පස්සේ හිත වෙනස් වුණා. බිලාර කෝසිය සිටුවරයා කියනවා එහෙනම් ඔබත් ගිහිල්ලා වාඩි වෙන්න මොන හරි ටිකක් ලැබෙයි. එහෙම කියලා ආයේ ඔළුව අනිත් පැත්ත හරවනකොට මේන්න තව එක්කෙනෙක් පෙනී හිටිනවා. එයත් පාත්‍රයක් අතේ තියාගෙන ඉල්ලගෙන ඇවිල්ලා. ඊළඟට ඇවිල්ලා කිව්වා මහා සිටුවරේ අපටත් දාන්නේ ඩිංගෙත්තක් ලැබෙවිද? කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා දොස් කියන්න ලැහැත් වෙනකොටම කිව්වා සිටුවරේ ශ්ලෝකයක් කියන්න. මොනවද ශ්ලෝකේ? දුකසේමයි කල යුත්තේ දන් දීමේ පින. යුද්ධය දින්නාසේ මසුරු මල සිත මැඩගෙන. එනිසා දුකසේ කල යුතු දන් දීමේ පින අසත්පුරුෂයෝ නොදනි දුන් අය උපදින තැන ඔවුන්ට නම් එය දුරින්ම තියෙන ලොවෙකි වෙන. දුකසේ මසුරුකම කියන එක මැඩගෙන යම් කෙනෙක් දන් දුන්නොත් ඒ දන් දීපු කෙනාට තමයි සුගතිය ලැබෙන්නේ.
දන් නොදෙන කෙනා සුගතිය කියන එක ලං වෙන්නවත් බැරි, දකින්නවත් බැරි තරම් දුරක තියෙන ලෝකයක්. සත්පුරුෂයාත් අසත්පුරුෂයාත් මේ ලොවේ මිය ගොස් පරලොව ගිය විට එකට හමු නොවේ. අසත්පුරුෂයෝ උපදින ලොව නරකය වේ. සත්පුරුෂයෝ උපදින තැන් තිබේ සුගතියේ. සත්පුරුෂයෝ උපදින තැන් තිබේ කොහේද? සුගතියේ. ඔය ශ්ලෝකේ කිව්වා. එතකොට ඔන්න ඔහුටත් මේ නිවසේ වාඩි වෙන්න ආරාධනාව ලැබුණා. ඒ ආරාධනාව ලැබිලා ආයේ හැරෙනකොට ආයේ කවුද? ඊළඟ එක්කෙනාත් වේශයක් මවාගෙන ඇවිදිලා. දැන් හතරවෙනියා කිව්වා මම ඔබට ශ්ලෝකයක් කියන්න. ශ්ලෝකය අහලා බලලම මාව දානෙට පිළිගන්නවද නැද්ද කියලා තීරණය කරන්නකෝ. මෙන්න ශ්ලෝකේ. දානේ අනුසස් දන්නා නුවණැති අය මෙලොවේ ගෙදර ටික දෙයක් තිබුණත් එය දානෙට දෙන්නේ. අතමිට සරු අයට බොහෝ සම්පත් තිබුණත් දානෙ දෙන්න සිතක් නැනේ උන්ට ඇතිවන්නේ. පින්පල අදහන කෙනෙක් හැන්දක් තරමින් නමුත් දානෙ ටිකක් දෙන්නේ. ලක්ෂ ගණන් වියදම් කොට තරඟට දෙන බිලිපුදට වඩා ඒ දානෙමයි බොහෝ සැප විපාක දෙන්නේ. යම් කෙනෙක් දෙන්න දෙයක් නැතුව ඉදිද්දි තමන් ගාව තියෙන චුට්ටෙන් තව කෙනෙකුට දානෙ පූජා කරනවා නම් ඒක ගොඩාක් වටින දානයක් කිව්වා. ඇයි යාට තියෙන චුට්ටනේ? ඒකත් බෙදා හදා ගන්නවා කියලා කියන්නේ යාගේ දානමය හිත හොඳ බලවත් හිතක්. ඒ ගැන යේ කිව්වේ. එතකොට ඔන්න බිලාරකෝසී සිටුවරයා කියනවා ඉතින් මොනවා කරන්නද? නුඹටත් දාන චුට්ටක් දෙන්න. ඇතුලින් ගිහින් වාඩි වෙන්න කිව්වා. ඒ කියලා අනිත් පැත්ත හැරෙනකොට මෙන්න තව එක්කෙනෙක් පෙනී හිටලා. දැන් මේ තමන්ගේ පරම්පරාවේ ඥාති ටික. ඒ පෙනී හිටපු කෙනාත් කිව්වා මමත් ඔබට ශ්ලෝකයක් කියනවා. එහෙනම් මගේ ශ්ලෝකෙත් අහන්නකෝ. සිල්වත් දිවියක් ගෙවමින් කුලී වැඩපලක් කරමින් අඹ දරුවන්වද රකමින් වසනා දුප්පත් මිනිසා ගෙදර තියෙන ටික දෙකින් සිල්වත් මහන බමුණු පිරිස ආහාර ටිකක් සොයා ගෙදර ආවිට දනින් පැනින් නොවුන් පුදයි නම් ඔහුමය දහමෙහි ලිසිනෙස හැසිරෙන්නේ. ලක්ෂ ගණන් වියදම් කොට මහා බිලි දෙන යාගවලට වඩා ඒ බිලිදාගේ දානේ ස්වල්පය හැම අතිම්ම උත්තම වන්නේ. මිනිසෙක් දුකසේ දෙන දානේ මිනිසෙක් ගොඩාක් වියදම් කරලා ධනවතෙක් දෙන දානෙට වඩා ගොඩාක් වටිනවා කිව්වා. ඒක අහගෙන ඉද්දී මේ බිලාරකෝසිය සිටුවරයාගේ හිත පොඩ්ඩක් වෙනස් වුණා. ඒ සිටුවරයා මෙහෙම කිව්වා. බමුණ මොකද්ද මේ කිව්ව කතාවේ තේරුම? ලක්ෂ ගණන් වියදම් කරලා දෙන දානෙට වඩා මේ දුප්පතාගේ දානේ වටිනවායි කියලා කිව්ව කතාවේ තේරුම? ලක්ෂ ගණන් වියදම් කොට කරන ලොකු යාග තියනවා ලොවේ එය බොහොම වටිනවා නොවේද? දැහැමි දිලනාගේ දානේ තරම් ඒ නොවටින්නේ කෙසේද? ලක්ෂ ගණන් වියදම් කොට දානේ දෙන වාට වඩා එකම දිලිඳු මිනිසාගේ දාණය හැමට උතුම් වන්නේ කෙසේද? පැහැදිලි කරන්න කිව්වා කියප එක. ලක්ෂ ගණන් වියදම් කරලා දෙන දානෙට වඩා දිලින්දාගේ දානේ වටින්නේ කොහොමද? එතකොට අර තාපස වෙස් ගත්ත පංචසික කියන ඒ දේව පුත්‍රයා උත්තරේ දුන්නා මෙහෙම. වරදා සිතකය වචනේ පිහිටා මිස දිටු වෙහි. තලා පෙලා සතුන් මරා බිලි පූජා කොට කඳුළු හෙළන මිනිස්සු එහි සිටිති තැති අරන් දඩුවමට කොතරම්නම් වියදම් කොට දුන්නත් මහා යාගයේසේ දහමේ හැසිරෙන දුප්පතාගේ දානේ 100,000 ගුණක් වටිනවා. ලක්ෂ ගණන් වියදම් කොට එවන් දාන දහසක් දුන්නත් දැහැමි දිලින්දාගේ දාණයමයි හැම අතින්ම උතුම් වන්නේ. කොහොම දුන්නත් ධාර්මිකව දෙන දාණය තමයි කිව්වා උතුම්ම දාණය. ඔහොම උත්තර ලැබුණා. ඊට පස්සේ දැන් ඔන්න දාණයට වාඩි වෙලා කී දෙනෙක්ද? බ්‍රාහ්මණවරු 5 දෙනෙක් දාණයට වාඩි වෙලා. බිලාරකෝසී සිටුවරයා දාසියකට කතා කළා. කතා කරලා දාසිට කිව්වා කෙල්ලේ මෙහෙවරෙන් ආන් අර වාඩි වෙලා ඉන්න බමුණන්ට බොල් වී යන්න ඇවිත් එක බමුණාගේ පාත්‍රයට නැලිය ගානේ නැලි 5ක් බොල් වී දීපන් කිව්වා. දැන් මොනවා හරි දෙන්නත් එපේ. ওই බොල් වී ටිකක් දීපන් කිව්වා. එතකොට දාසි බොල් වී තරගෙන ගියා. ගිහිල්ලා බොල් වී
පූජා කරන්න ලැහැත්වෙනකොට අර තාපසවරු අත්වලින් වැහුව පාත්තරේ. පාත්තරේ වැහුවට පස්සේ දාසිය ඇහුවා ඇයි නෑ අපි දාන්නේ පිළිගන්නේ කිව්වා. අපි පිළිගන්නේ බත් කිව්වා. පිසපු බත් විතරයි පිළිගන්නේ කිව්වා. ඔය දාන්න එපා කිව්වා අපිට. එතකොට ඔන්න දාසි දුවගෙන එනවා. දාසි දුවගෙන ගිහිල්ලා බිලාර කෝසිය සිටුවරයට කියනවා අනේ සිටුතුමනි ඒගොල්ලෝ දාන්නේ පිළිගන්නේ නැතිලු. උයාපු බත්ම ඕනලු. බිලාර කෝසිය සිටුවරයට කේන්ති ගියා. එහෙනම් කෙල්ලේ අන්න අර හරකුන්ට කන්ට උයාපු බත තියෙන්නේ. ආන්ගේ බත හරකුන්ට කන්ට ඉවූ බත ඔය බමුණන්ට බෙදාපන්. එහෙම කිව්වා. දැන් හරකුන්ට කන්ට උයාපු බත කියලා කිව්වේ පින්වතුනි මේක නෙවෙයි පුන්නක්කු වගේ එකක්. පුන්නක්කුවක් වගේ කිසි ප්‍රණීත බවක් නැති කිසි පෝෂණයක් නැති බතක් මේ තාපසවරුන්ට බෙදන්න කිව්වා. දාසිටක් කරගන්න දෙන්නේ මේ සත්තුන්ට උයාපු බත දාසි අර පාත්‍ර පහට බෙදුවා. දැන් මෙතන ඉන්නේ දෙවිවරුනේ. මේ දෙවිවරු අර දානේ කටකට ඔහොම අරගත්තා. අරගෙන දාන වලින් කට පුරවගෙන එහෙම්ම කලන්තේ දාලා වගේ මෙතන ඇදගෙන වැටුණා. පස් දිනාම එක පාර ඇදගෙන වැටුණා. දානෙන් කට පුරවගෙන හැබැයි හිටියේ. දානෙන් කට පුරවගෙන ඔහොම ඇදගෙන වැටුණාට පස්සේ දාසි බය වෙලා දුවගෙන ගිහිල්ලා සිටුවරයට කිව්වා. සිටුවරේ හරි වැඩේ අර බත කටට ගත්තා විතරයි මෙන්න මේ පස් දිනාම වැටුණා කිව්වා. එතකොට සිටුවරයාට හොඳටම හිත කලබල වුණා. දැන් මොකද මෙතන මේ පස් දෙනාට මොන වගේ කල්කුණක් දන්නේ නැනේ. සිටුවරයා කිව්වා කෙල්ලේ අපි මේ වෙලාවේ උපක්‍රමශීලී වෙන්න ඕන. ඔය පාත්‍ර ටික ඔක්කොම අස් කරපන්. අස් කරලා අපට කන්න ඔයාපු ප්‍රණීත භෝජන වලින් ඔය පාත්‍ර පුරවපන්. දැන් මෙතෙන් මිනිස්සු එන්න කලින් ඔය ටික කරාපන් කිව්වා. එතකොට මේ දාසි කෙල්ලෝ ටික එකතු වෙලා අර බත් ඔක්කොම අයින් කළා. ප්‍රණීත වූ භෝජන වලින් පාත්‍ර පිරෙව්වා. ටික වෙලාවයි ගත උනේ මිනිස්සු ආවා මෙතෙන්ට. මිනිස්සු ඇවිදිලා මිනිස්සු කියන්න පටන් ගත්තා හප්පේ මොකද්ද ඔබ මේ බමුණන්ට කළේ? මේ දානේ අරගන්න ආපු අයට ගැහුවද ගහලා මැරුවද? එතකොට මේ බිලාර කෝසී සිටුවරයා අර මිනිස්සුන්ට කියනවා කම්බුලෙත් අත තියාගෙන හප්පේ උඹලා මොනවද කියන්නේ මං එහෙම කරනවද? මේ බලාපල්ලා මම මේ පූජා කරලා තියෙන දානේ ප්‍රණීත බොජුන් පූජා කළා. මේ කෑදර බමුණෝ ඒ ප්‍රණීත බොජුන් ගෙලලා දිරව ගන්න බැරුවයි මේ වැටුනේ. එහෙම කිව්වා. කියනකොටම අර බමුණෝ පස් දෙනාට සිහිය ආවා. ඇයි මේක දෙවිවරුන්ගේ කන්නේ නෙතුනේ. සිහිය ඇවිල්ලා ඒ දෙවිවරු අර තමන්ගේ කටේ පුරවාගෙන හිටපු අර පුන්නක්කු වගේ බත එළියට දැම්මා. එළියට දාලා අර මිනිසුන්ට පෙන්නුවා. බලව් පින්වතුනේ බලව්. මේ තමයි අපට දුන් ප්‍රණීත බොජුන්. හරකුන්ට කණ්ඩ දෙන්න පුන්නක්කුවක් බඳු බත අපට දුන්නේ. අර මහා සිටුවරයා මහා ජනකාය මැද ලැජ්ජාවට පත් වුණා. ඒ ලැජ්ජාවට පත් වෙලා ඔහුගේ මේ සම්පූර්ණ ආනුභාවයේ කඩා වැටෙනකොට අර දෙවිවරු දිව්‍යමය වේසි මවා ගත්තා. දිව්‍යමය වෙස් මවාගෙන අහස් ගැබේ ඉඳලා සක්දෙවි දානෝ බොහොම සැර අවවාදයක් කළා මේ බිලාර කෝසී සිටුවරයාට. ඈ බොල තා සිතාගෙන සිටින්නේ තා අමරණීයයි කියලාද? මේ පරම්පරාව සුගතියට අරගෙන යෑම පිණිසයි මං මේ සොඳුරු සෝපානය සකස් කළේ. දානේ කියන සෝපානය. තා මේ පරපුරේ 6 වෙනියා විදිහට ඉපදිලා තා ලැහැත්ති ඒ සොඳුරු සෝපානයේ නසන්ටද? දැනගිය තා අදින් පස්සේ දානේ පූජා නොකළොතින් දෙව්ලොවි ජගදාවක් අරගෙන ඇවිල්ලා ඔළුව කුඩු වෙන්න ගහනවා කිව්වා. ඒ වගේ දෙවිවරු බයවත් දවුවා. බයට පත් කරලා බිලාරේ කෝසියේ සිටුවරයාගේ හිත දානේහිලා පිහිටෙව්වා. එදා ඉඳලා තමයි කියනවා අර බිලාර කෝසිය මහා සිටුවරයා දම් පූජා කරන්න පටන් ගත්තේ. කවරෙක්ද පින්වතුනේ මේ බිලාර කෝසිය කියන සිටුවරයා? බලන්න බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කරන්න හැටි. මහණෙනි මේ භික්ෂුව පෙර ආත්මේ මුල් කාලේ
දානේ සැප විපාක ඇති බව පිළිගත්තේ නැහැ. කාටවත්ම කිසිවක් දුන්නේ නැහැ. එදා මං තමයි මොහුව දමනය කළේ. එදා මං මොහුව දානේ සමාදන් කෙරෙව්වා. බලන්ට මහණෙනි මේ භික්ෂුවගේ හිතේ දැන් ඒ දානමය පින බැසගෙන තිබෙන ආකාරය. ඒකයි විගතුනේ දේශනාව ආරම්භ කරනකොට මම ඔබට කිව්වේ සත්පුරුෂයාගේ වචන ටික ටික හරි පුරුදු කරන්න. ඒක හිත ඇතුලේ කිඳා බැස්සොත් ඒක සංසාරයට ලස්සන පුරුද්දක් වෙනවා. බලන්න අනිත් භික්ෂුන් වහන්සේලා ಗುಣ කතා කරන ඉතා සොඳුරු පුරුද්දක් උන්නේ දර භික්ෂුවට දානය. ඒ නිසා සත්පුරුෂයාගේ අවවාද චුට්ටක් හරි පුරුදු කරනවා කියන එක අපිට බොහෝ කල් යහපත පිණිස හේතු වෙන එක. මහණෙනි එදා බිලාර කෝසිය කියන අතිශයින් ලෝභී සිටුවරයාව සිටියේ මේ භික්ෂුවයි. එදා චන්ද දේව පුත්‍රයා බවට පත් වුණේ අපගේ සාරිපුත්තයෝ. එදා සූර්ය දේව පුත්‍රයා බවට පත් වුණේ අපගේ මහා මොග්ගල්ලානයෝ. එදා මාතලී දේව පුත්‍රයා බවට පත් වුණේ අපගේ මහා කස්සපයෝ. එදා පංචසික දේව පුත්‍ර බවට පත් වුණේ අපගේ ආනන්දයෝ. ඒ පරම්පරාවක් සුගතියට අරගෙන යන සොඳුරු දන්වැට ආරම්භ කරපු මරණින් මතු සක්දෙවිදානෝ වී උපත ලැබූ මහා සිටුවරයා බවට පත් වුණේ සසර ගමනේ පෙරුම් පුරා පැමිණි මහබෝධි සත්වයෝ වන මමය කියලා තමයි බුදුරජාන් වහන්සේ මේ බිලාර කෝසිය ජාතකය අවසන් කළේ. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලාට ජීවිතයක යහපත් වූ ගුණධර්මයක් චුට්ටක් නමුත් පුරුදු කිරීම කොච්චර වටිනවාද කියන අදහස මේ ජාතක පුවතින් එදා ඇති වුණා. ඉතින් ඒ නිසා පින්වතුනි අපිත් මේ ජාතක කතාව ශ්‍රවණය කරලා මේ ජාතක කතාව ඇසුරු කරගෙන බොහෝ ධර්ම කාරණා ඉස්මතු කරගෙන මේවා හොඳට හිතවලට කාවද්ද ගන්න ඕන. කාවද්දාගෙන මේ අහිමි වෙවි යන ජීවිතේ සොඳුරු ගුණධර්ම වලට හිමිකාරයෝ බවට පත් වෙන්න. ජීවිතය අහිමි වීම අපිට නවත්තන්න බෑ. හැම නිමේෂයකම හැම තප්පරයකම අපිට ඉන්න තියෙන කාලේ අහිමි වෙමින් තියෙනවා. ඒ අහිමි වෙමින් තියෙන කාලයේ මනාකොට ප්‍රයෝජනට අරගෙන යහපත් ගුණධර්මයන්ගේ හිමිකාරයෝ බවට පත් වෙන්න ඒ සඳහා අපි කොයි කාටත් වාසනාව ලැබේවා. අප මේ ඉගෙන ගත්ත දහම් කාරණාම අපේ හදවත් තුළ නිතර රැව් දේවා. සත්පුරුෂයන්ගේ සොඳුරු අවවාද ටික ටික නමුත් පුරුදු කරන්නට අපගේ හිත් පිහිටාවා. ඒ ගුණධර්මයන්ගෙන් ලස්සන වූ ජීවිත අපටත් උපදවා ගන්නට ලැබේවා. ගෞතම බුදු සසුන පවතින මේ දුර්ලභ කාලවකවානුවේ සොඳුරු ගුණධර්ම වලට හිමිකාරයෝ බවට පත්වෙමින් අපටත් ගෞතම සසුනේ පිහිට පිරිසන්න ලබා ගන්නට වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාව අපි ඇති කරගනිමු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මය උපන් දිනයේ සමරන පින්වත් වෛද්‍ය වින්ද්‍යා යටවර මහත්මියට අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. එතුමියට තමන්ගේ ජීවිතේ කරන කියන සියලු කටයුතු ඊතා සුවසේ සාර්ථකව සිදු කර ගන්නට මේ පින ඒකාන්ත කොට ආශිර්වාදයක් වේවා. කලන මිතුරු ඇසුරේ ජීවිතයට හොඳට පින් කර ගන්නට ලැබේවා. ගුණ දහම් දියුණු කර ගන්නට ලැබේවා. ධර්මයේ හැසිරෙන්න ලැබේවා. ගෞතම සසුනේ ධර්මාවබෝධයෙන් සැනසෙන්න එතුමියට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ පින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සක්දෙවිදානෝ සතර වරන් දෙවිවරු සෙම්පති දෙවුරු ප්‍රධාන කොට පින් අනුමෝදන් වන සියලු දෙවියෝ අප හැම දෙනාම යෙහින් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සියලු පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මය අද දවසේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරනු ලැබූ පින්වත් වෛද්‍ය උදායි කණ්ඩලම මහත්මයාගේ නමිනුත් ඒ වගේම වෛද්‍ය වින්ද්‍යා යටවර මහත්මියගේ නමිනුත් මියයන්ට යෙදුණු සියලු ඥාති සමූහයාට අනුමෝදන් වෙත්වා. ඒ තමන්ගේ පවුල්වල මිය ගියපු ඥාතීන්ව පින්වතුන්ලා නම්ගොත් වශයෙන් සිහිය නගා ගන්නට කරපු උපකාර වශයෙන් සිහිය නගා ගන්නට මේ සියලු පින් අනුමෝදන් වෙලා
ඥාතින්ගේ පරලෝ ජීවිතේ සැපයටම පත් වේවා. අපගේ ඥාතින් ඉක්ම භවයකදීම සසර දුකින් අත් මිදෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරන්න. රැස් කළ පින අද දවසේ උතුම් වූ ධර්ම දානමය පින්කම සිදු කළා වූ විශේෂඥ වෛද්‍ය පින්වත් උදායි කණ්ඩලම මහත්මයාට අනුමෝදන් වෙත්වා. ඕස්ට්‍රේලියාවේ වෙසෙන පින්වත් වෛද්‍ය වින්දයා යටවර මහත්මියට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙදෙනාගේම ආදරණීය දෙමාපියන් හට සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සහෝදරියන්ට පවුලේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුවයම ලබත්වා දීර්ඝායුෂ සම්පatti ලබත්වා. තමන්ගේ ජීවිතේ කරන කියන සියලු කටයුතු ඊතා සුවසේ සාර්ථකව සිදු කරගන්නට ලැබේවා. රැකිරක්ෂා ව්‍යාපාරාදී සියලු දේ පවුලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ජීවිතවලට පෙනෙන නොපෙනෙන ආදී බාධා වෙත්නම් සියල්ලම දුරින්ම දුර වෙත්වා. ජීවිතයට යහපත කියා දෙන කලන මිතුරු ඇසුර තව තව ලැබේවා. කිසි කලෙකත් පාපී ඇසුරක් නොලැබේවා. අද ධර්මදාන සිදු කළ ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වත් සැමටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලා හැමටත් සුපින්වතුන්ලා සියලු දෙනාට ගෞතම සසුන තුළ හොඳට පින් කරගෙන හොඳට ගුණ ධර්ම දියුණු කරගෙන සුවසේම දහමේ හැසිරিলা ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.